ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අපි විශේෂ ආකාරයෙන් දින 40ක් මෙනෙහි කරන මේ චතාරිකයේ කාලය තුල අපි අද දවස ස්වාමීන් වහන්සේ සමග තනි වෙන්නට ශුද්ධාත්මයන් වහන්සේගේ වර ප්‍රසාදයේ මඟ පෙන්වීම ලැබෙන පිණිස ශුද්ධාත්ම ගීයට අපි ඇතුල් වෙමු. ප්‍රේමවන්ත සහෝදර සහෝදරි, විශේෂ ආකාරයෙන් අපි අද මෙනෙහි කරමු පෞල් ජීවිතයේ පුරුකවන අඹු සැමියන්, අම්මා තාත්තා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි, ඉරිදා සුපුවත තුල ස්වාමින් වහන්සේගේ වචනය මෙනෙහි කළා නම් උන්වහන්සේ පරීක්ෂාවට මුහුණ දුන් ආකාරය පිළිබඳව අපිට පැහැදිලි කරනවා. කුමක්ද පරීක්ෂාව? උන්වහන්සේ පාලු කරේ දින 40ක් දෙවියන් වහන්සේ සමග ගත කළ නිරාහාරශීලීව
පියාණන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන්නට පියාණන් වහන්සේගේ කැමැත්ත Tamanගේ ආහාරයක් බවට පත් කරන්නට පත් කළ ඒ ජීවමාන ස්වාමින් වහන්සේ දින 40ක් ගෙවිලා කුසගින්න දැනෙද්දී යක්ෂයා පරීක්ෂා කරනවා. කුමකටද? වැටීමට. එනිසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි, පවුලක් ලෙස අපි වැටෙන ආකාරය පිළිබඳව මේ මොහොතේ මෙනෙහි කරමු. අම්මා තාත්තා කිතුණු පවුලක් ලෙස අපි ජීවත් වෙනවද? ස්වාමින් වහන්සේ හඳුනාගෙන උන්වහන්සේගේ කැමැත්ත අනුව ජීවත් වන්නට උත්සාහ කරනවද? කිතුණු පවුල ශුද්ධ පවුලක් බවට පත්වන්නට ඕන. ප්‍රසාද ස්නාපන කැඳවීම තුල ජීවමාන ස්වාමින් වහන්සේ ඔබ කැඳවනවා. ඒ සුදෝ පවුලට නෑකම් කියන්නට. එහෙමනම් ඒ නෑකම් කියන්නට අම්මා තාත්තා දරුවෝ හැටියට ඔබ ඉදිරිපත් වෙනවද? එහෙම නැත්නම් වැටීමට හේතුවක් වෙනවද? අම්මේ තාත්තේ මේ මොහොතේ මෙනෙහි කරන්න. පවුලක් ලෙස ස්වාමින් වහන්සේගේ කැමැත්ත ඉටු කරන්නට මම ඉදිරිපත් වුණාද? මම සැබෑ අම්මා කෙනෙක් වුණාද? මම සැබෑ තාත්තා කෙනෙක් වුණාද? ස්වාමින් වහන්සේ හඳුනන තාත්තා කෙනෙක්, ස්වාමින් වහන්සේ හඳුනන අම්මා කෙනෙක් හැටියට මම ජීවත් වුණාද? ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි, වැටීම කොයි මොහොතේද අපි දන්නේ නැහැ. වැටීම කොයි මොහොතේද අපි දන්නේ නැහැ. නමුත් ස්වාමින් වහන්සේ තුල අම්මා තාත්තා දරුවෝ යැපෙනවද? ඔබට වැටීමට හේතුවක් නැහැ. ඒ මන්දයක් ජීවමාන ස්වාමින් වහන්සේ ඔබව බලවත් කරනවා. ජීවමාන ස්වාමින් වහන්සේ ඒ යක්ෂ පරීක්ෂාවන්ට අපව වැටෙන්නට ඉඩ නොදී උන්වහන්සේ ඔසවනවා. එහෙමනම් අපි වැටෙන්නේ ඇයි? ඇයි අම්මා තාත්තා කෙනෙක් හැටියට වැටෙන්නේ? විශේෂයෙන් අද දවස ඔබ යොමු කරන්නේ අම්මා තාත්තා කෙනෙක් හැටියට ඔබේ යුතුකම. ප්‍රසාද ස්නාපන කැඳවීම තේරුම්ගත් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හැටියට ඔබේ දරුවන් එදා ක්‍රිස්තියානි කරද්දී දේව මව්පියන් සමග ඔබ පොරොන්දු වෙනවා නොවේද? ඔබේ දරුවන් ගැන, වගකීම් ගැන. ඒ දරුවෝ ස්වාමින් වහන්සේගේ අඩිපාරේ ගමන් කරන්නට ඒ පොරොන්දුව මතක් කරගන්න. අවුරුදු 10ක් 15ක් 20ක් 25ක් 30ක් වන්නට පුළුවන්. මේ මොහොතේදී ඒ අතීතය මතක් කරගන්න. ඒ අතීතය මතක් කරගන්න. තම දරුවන් ස්වාමින් වහන්සේට කැපූ දරුවන් බවට පත් කරන්නට දේව අම්මා ජිසුයතුමා ස්වාමින් වහන්සේව දෙවියන් වහන්සේට ප්‍රියමනාප දරුවෙක් කරන්නට උත්සාහ කළාසේ ඔබත් ඔබේ දරුවන් වෙනුවෙන් ඔබ කැප වුණාද? එසේ නැත්නම් ඔබ වැටුණාද? වැටෙන්නට හේතුව කුමක්ද?
වැටෙන්නට හේතුව කුමක්ද මෙනෙහි කරන්න. මම අම්මා කෙනෙක් හැටියට දේව අම්මගේ ජීවිතය මම ආදර්ශයට ගත්තද? දේව අම්මගේ ආදර්ශය මම මගේ ජීවිතයට ඇතුල් කරගත්තද? එහෙම නැත්නම් ප්‍රශ්න, කරදර, බාධක, ස්වාම පුරුෂයාගේ කරදර එනකොට, දරුවන්ගේ කරදර එනකොට මගේ මාතෘත්වය අමතක කොට මම අතරමං වුණාද? දරුවන්ගේ ප්‍රශ්න මට දරා ගන්නට බෑ. සැමියාගේ කරදර මට උසුල ගන්නට බෑ. එනිසා මම යනවා මට ඕන විදියට. මම යනවා ස්වාමින් වහන්සේ අමතක කරලා වෙනත් දේවල් සොයමින්. ප්‍රේමවන්ත මව්වරුනි, ඔබේ ජීවිතය තුළ මුහුණ නුදුන්නාද? ඔබේ ප්‍රසාද ස්නාපන කැඳවීම අමතක කළාද? කුරුසේ ගමන අමතක කළාද? මට කරදර, ප්‍රශ්න, බාධක එනකොට ජීවමාන ස්වාමින් වහන්සේ මා සමග ඉන්න බව මට අමතක වුණාද? ඒ වැටිච්ච අවස්ථා ඔබේ දෑත ඔසවා ස්වාමින් වහන්සේට බාර කරන්න. මම අම්මා කෙනෙක් හැටියට මම ස්වාමින් වහන්සේව අමතක කළා. මගේ යුතුයකම මම පැහැර ඇරියා. ජීවමාන ස්වාමින් වහන්සේව මා හරියට හඳුනගත්තේ නෑ. එනිසා මවුරුනි, ඔබ පාලු කරේ තනි වෙනවා. පාලු කරේ පරීක්ෂා තුල යක්ෂයාට වහල් වෙනවා. මෙනෙහි කරන්න. ජීවමාන ස්වාමිනී, මම වැටුණා. ඔබ වහන්සේත් නොහරින බව මට විශ්වාසයි. එහෙත් මම වැටුණා. මාව ගොඩනග ගන්න. වහන්සේ මාව රැගෙන යන්න, උසුලාගෙන යන්න. තාත්තා කෙනෙක් හැටියට මම හොඳ තාත්තා කෙනෙක් හැටියට මගේ යුතුයකම මම ඉෂ්ට කළාද? දරුවන්ගේ අවශ්‍යතාවයන්, බිරිඳගේ අවශ්‍යතාවයන් මා හරියට අවබෝධ කරගත්තද? එහෙම නැත්නම් මමත් පාලු කරේ තනි වෙලා ස්වාමින් වහන්සේ කෙරෙහි තැබුවා විශ්වාසය පළුදු කොට අතරමං වුණාද? අපේ බොහෝ පියවරුන් අද අතරමං වෙනවා පාලු කරේ තුල ජීවිතය, තමන්ගේ ජීවිතය ස්වාමින් වහන්සේට ප්‍රසන්න ජීවිතයක් වෙනුවට වැටෙනවා. වැටෙන්නේ ඇයි? තමන්ගේ ආසාව, තමන්ගේ බලාපොරොත්තුව, තමන්ගේ සතුට
දරුවන්ගේ අවශ්‍යතාවය බිරිඳගේ අවශ්‍යතාවය අමතක වෙනවා. තමන්ගේ අවශ්‍යතාවය මුදුන්පත් කරගන්නවා. දාබර තාත්තා කෙනෙක් හැටියට ඔබේ යුතුකම පැහැරැරීම් තුල වැටීම් තුල ඔබ ස්වාමින් වහන්සේ අමතක කළා නොවේද? ඔබ ස්වාමින් වහන්සේ අමතක කොට යක්ෂයාට වහල් වුණා නොවේද? මේ දීවර ගම්මාන ප්‍රදේශයේ මීගම පුරය තුල ජීවත් වෙන තාත්තා කෙනෙක් හැටියට ඔබට පැවරෙන ඔබගේ දරුවන්ගේ අනාගතය ගැන පැවරෙන වගකීම ඔබ හොඳින් අවබෝධ කරගත්තද? නැත්නම් අතට සල්ලි එනකොට තමන්ගේ දරුවන්ට අවශ්‍ය ආකාරي විසි කරලා එයාට ඕන විදියට කරගන්නට ඉඩ හැරිලා ඔබේ අවශ්‍යතාවයන් සොයමින් ඔබ ගමන් කළාද? මේ පරිසරය තුල බොහෝ කිතුණු තාත්තලා දරුවන් ගැන හොයනදී තම වගකීම පැහැර හරිනවා. ඔවුන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න ඕන. ඔවුන් ස්වාමීන් වහන්සේ හොයන පරිසරයක් නිර්මාණය කරන්නට ඕන. උන් පල්ලි යනවද කියලා හොයලා බලන්නට ඕන. උන් දහම් පාසල් යනවද කියලා හොයලා බලන්නට ඕන. කියලා හොයලා බලන තාත්තලා කී දෙනෙක් මෙතන ඉන්නවද කියලා ඔබ කල්පනා කර බලන්න. තම තමන්ම තමන්ගේ හෘද සාක්ෂිය තට්ටු කරන්න. ඔබ එසේ නොකළා නම් ඔබ දකින්නට පුළුවන් ක්‍රිස්තියානි තාත්තලා තමන්ගේ දරුවන් ගැන දක්වන ප්‍රතිචාරය. සල්ලි ලැබෙනවා. බෝට්ටුවක් රැගෙන මුහුදට ගියාම මාළු හම්බෙනවා. හවස් වෙද්දී අතමිට සරු වෙනවා. කඩේට යද්දී සුපර් මාකට් එකට ගියද්දී අවශ්‍ය බඩු ගන්න පුළුවන්. ගෙදර ගියාට පස්සේ නෝනා ඕන විදිහට කෑම දෙනවා. ඊට පස්සේ මට ඕන විදිහට මට සතුටු වෙන්න පුළුවන්. දවස ගෙවී යනවා. පාන්දර නැවතත් Tamanගේ ගමන ආරම්භ කරනවා. මේකද කිතුණු තාත්තලාගේ යුතුයකම? නෑ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි. තාත්තා කෙනෙක් හැටියට ඔබ මහන්සි වෙලා හොයාගන්නා මුදල්, ඒ මුදලින් තමන්ගේ දරුවන් බිරිඳ පෝෂණය කරන ඔබ ඔවුන්ගේ අවශ්‍යතාවය, ඔවුන්ගේ ආදරය, ඔබෙන් ඔවුන්ට ලැබිය යුතු ආදරය ඔබ ඔවුන්ට ලබා දිය යුතුයි. අන්න ඒකයි ජීවමාන ස්වාමීන් වහන්සේ කුරුසේ ඉඳලා කියන්නේ. මගේ අවශ්‍යතාවය නොවේ, මගේ දරුවන්ගේ, මගේ බිරිඳගේ අවශ්‍යතාවයන් මම ඉටු කරන්නට ඕන. එනිසා තාත්තවරුනි, අම්මවරුනි, ඔබේ වැටීම් කොතනද කියා ඔබ කල්පනා කර බලන්න. ඔබ වැටුණා නම් ගොඩ එන්න
ස්වාමින් වහන්සේ ඔබට උදව් කරනවා. එනිසා අපි මෙනෙහි කරමු. මම වැටුනේ කොතනද? මා නැගිටිය යුතු නොවේද? මා නැගිටවන්නට ස්වාමින් වහන්සේ දෑත වීදුවා කුරුසේ ඉඳන් බලන් ඉන්නවා. ඒ ජීවමාන ස්වාමින් වහන්සේට අපේ වැටීම් බාර කරමු. අපි දැන් ගීතිකාවකට සහභාගී වෙමු. කැමති අයට වාඩි වන්නට පුළුවන්. ස්වාමීන් වහන්සේට බාර කරමු. ජීවමාන ස්වාමිනී, පෞල් ජීවිතය යහපත් කරගන්නට ඉවසීම මට ලබා දෙන්න.
ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි, වැටුණු අපි ජීවමාන ස්වාමින් වහන්සේට බාර කරමු අපේ ජීවිතය. දුර්වල අපි ජීවමාන ස්වාමින් වහන්සේගෙන් සමාවය ලබා ගනිමු. පෞල් ජීවිතය තුළ වැටුණු අපි අම්මා කෙනෙක් හැටියට තාත්තා කෙනෙක් හැටියට වැටුණු අපි ස්වාමින් වහන්සේට බාර කරමු අපේ දුර්වලකම. උන්වහන්සේ අපට සමාව ලබා දෙන්නට සූදානම්. ඒ ජීවමාන ස්වාමින් වහන්සේට අපේ ජීවිතය බාර කරමු. මම තාමත් අම්මා කෙනෙක් හැටියට තාත්තා කෙනෙක් හැටියට මගේ වැරදි මගේ අඩුපාඩුකම් මම තේරුම් ගත්තේ නැත්තම්, මම පිළිගත්තේ නැත්තම්, මට තේරෙන්නේ නැත්තම් ඔබේ දැස මේ කුරුසේ එල්ලිලා ඉන්න ජීවමාන ස්වාමින් වහන්සේට යොමු කරන්න. උන්වහන්සේ එදා තමන්ගේ ජීවිතය කුරුසේ තුලින් පූජා කළේ ඇයි? අපගේ පාපය නිසා, අපට ගැලවීම ලබා දීම සඳහායි. එදා ඒ කල්වාරි යාගයේ ජීවිතේ පූජා කළ ජීවමාන ස්වාමින් වහන්සේ දිව්‍ය සප්‍රසාදය තුල ජීවමානව මේ අල්තාරි මත වැඩම කරනවා තව සුළු මොහොතකින්. දේශනාවෙන් පසුව ඒ ජීවමාන ස්වාමින් වහන්සේ මේ අල්තාරි මත වැඩම කරනවා. ඒ ජීවමාන ස්වාමින් වහන්සේව මගේ ඇස් දෙක තුල දකින්නට උන්වහන්සේගේ වරප්‍රසාදය මගේ ජීවිතයට ඇතුල් වන්නට, මගේ පාපයෙන් මිදෙන්නට ඕන. ඒ පාපය මගේ ජීවිතයේ සම්පූර්ණයෙන් ඉවත් වන්නට ඕන. ඉවත් වන්නට පුළුවන් කොහොමද? මගේ පාපයන් ඇතුළාන්තව තද කරගෙන ඉන්නටද, නැත්නම් මගේ ආත්මාර්ථකාමී ජීවිතය තවදුරටත් මාගේ පවුල තුල ජීවත් කරවන්නටද? නිදහස් වෙන්න ඔබ අම්මා තාත්තා හැටියට නිදහස් වෙන්න ඔබේ පව් සිහි කරන්න, ස්වාමින් වහන්සේට බාර කරන්න. ඔබ එහෙම කරනවා නම් ජීවමාන ස්වාමින් වහන්සේ සුදෝපූපාකාර දිව්‍ය සප්‍රසාදය තුල වැඩවසන ඒ ජීවමාන ස්වාමින් වහන්සේ ඔබ දකිද්දී ඔබේ ජීවිතේ වරප්‍රසාදය ගලා එනවා. ඔබේ ජීවිතය වෙනස් වෙනවා. ඔබේ ජීවිතයේ ඔබේ අඩුපාඩුකම් අතීතය ගැන ඔබට හොඳ අවබෝධයක් ඇති වෙනවා. ඔබේ ඉදිරි ගමන ගැන ඔබට ලස්සනට ජීවත් වන්නට පුළුවන්. ඒ ජීවිත රටාව ඔබට තෝරගන්නට පුළුවන්. ඔබ කැමැතිද ඒ ජීවමාන ස්වාමින් වහන්සේගේ වරප්‍රසාදය තමන්ගේ ජීවිතයට ඇතුල් කරගන්නට? ඔබට පුළුවන් වෙනවා නියම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හැටියට මගේ බිරිඳ, මගේ ස්වාමි පුරුෂයා, මගේ දරුවෝ, මගේ දුව පුතා, එනිසා මීට වඩා මට කුමකටද සම්පත්? මීට වඩා මොනවද මට අවශ්‍ය? ජීවමාන ස්වාමින් වහන්සේ මාව තනි නොකර උන්වහන්සේ මට අවශ්‍ය වරප්‍රසාදය ජීවිතය
මට ලබා දී තිබෙනවා. අපි හිතනවද අපේ පවුලට ලැබෙන ඒ දරුවන් අපිට ලොකු සම්පතක්. එහෙම නැත්තම් පාලුකරේ අත්දැකීමට ඇතුල් වෙනකොට මම ඒ සම්පත අමතක කරලා මගේ මාර්ගය ඔස්සේ මම ගමන් කළාද? මෙන්න අවස්ථාව, සමාව ලබා ගැනීමේ අවස්ථාව. එනිසා අපි මේ මොහොතේදී අපගේ හදවත ස්වාමීන් වහන්සේට යොමු කරමු. නාස්තිකාර පුත්‍රයා තමන්ගේ වැරදි තේරුම්ගෙන පියා වෙත හැරී ගියාසේ මාත් මාගේ ජීවමාන ස්වාමීන් වහන්සේට මගේ හදවත විවෘත කරනවා. මගේ හදවත විවෘත කරනවා. අපි මේ ගීතිකාට සහභාගී වීම තුල අපේ දැස් ස්වාමීන් වහන්සේට බාර කරමින් අතෝසවා උන්වහන්සේගෙන් සමාව ඉල්ලා මේ ගීතිකාට සහභාගී වෙමු. අපේ හදවත උන්වහන්සේට ස්පර්ශ කරමු. මට දැන් තේරෙනවා ස්වාමිනී, මා ඔබ පසුපස එන්නට සූදානම්. මට සමාව දෙන්න. මම දුර්වලයි. ඔබ වහන්සේගේ ආදරය තුල මට සමාව ලැබෙනවා. මට විශ්වාසයි. Good.
අපි දැන් දේව වචනයට සුවිශේෂයට සවන් දෙමු. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක මතයුතුමන් විසින් ලියන ලද වාක්‍ය නම් මෙසේය. ස්වාමිනී ඔබට මහිමය වේවා. මනුෂ්‍ය පුත්‍රයාණන් සියලු දේව දූතයන් පිරිවරාගෙන තේජස්රියෙන් පැමිණෙන කල එතුමාණන් තමන්ගේ මහිමානිත සිංහාසනයේ වැඩ හිඳින සේක. එවිට සියලුම ජාතීන් උන්වහන්සේ අභිමුවේ රැස් කරනු ලබන්නෝය. එනේරකු එළුවන්ගෙන් බැටළුවන් වෙන් කරන්නාත්මෙන් උන්වහන්සේද ඔවුන් වෙන්කොට බැටළුවන් සිය දකුණු පැත්තේද එළුවන් වන් පැත්තේද සිටුවන සේක. එවිට රජ්ජුරුවන් වහන්සේ සිය දකුණු පසේ වැඩ සිටින්නට කතා කොට මාගේ පියාණන්ගේ ආශිර්වාද ලද්දෙනි එන්න. ලෝකයේ පටන් ගැනීමේ සිට ඔබට සූදානම් කරන තිබෙන රාජ්‍ය උරුම කරගන්න. මන්ද මම සාගින්න සිටියෙමි ඔබ මට කන්න දුන්නෝය. පිපාසව සිටියෙමි ඔබ මට බොන්න දුන්නෝය. ආගන්තුකව සිටියෙමි ඔබ මා ගෙදරට පිළිගත්තෝය. වස්ත්‍ර නැතුව සිටියෙමි ඔබ මට කන්න දුන්නෝය. වස්ත්‍ර නිතුව සිටියෙමි ඔබ මට වස්ත්‍ර දුන්නෝය. රෝගාතුරව සිටියෙමි ඔබ මා බලාගත්තෝය. සිරගෙද සිටියෙමි ඔබ මා බලන්නට ආවෝයයි වදාරන සේක. එවිට දැහැමියන් උත්තර දෙමින් ස්වාමිනී ඔබ කවර කලක ඔබ වහන්සේ සාගින්න සිටියේදී අපි ඔබට කෑම දුනිමුද? පිපාසව සිටියේදී බොන්න දුනිමුද? කවර කලක ඔබ වහන්සේ ආගන්තුකව සිටියේදී ඔබ ගෙදරට පිළිගත්තෙමුද? නැතොත් වස්ත්‍ර නැතුව සිටියේදී ඇඳුම් දුනිමුද? කවර කලක ඔබ වහන්සේ රෝගාතුරව හෝ හිරගෙදර සිටියේදී ඔබ බලන්න ආවෙමුදැයි කියනු ඇත. එවිට රජ්ජුරුවන් වහන්සේ උත්තර දෙමින් සැබවින්ම මම ඔබට කියමි මාගේ මේ සහෝදරයන්ගේ තා සුළු තැනැත්තකට වුවද ඔබ එසේ කළා නම් ඒ කලේ මටයයි වදාරන සේක. සුවිශේෂ වාක්‍ය සේය. ක්‍රිස්තුනි ඔබට ප්‍රශංසා වේවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි, අද දවසට නියමිත මේ සුභාරංචිය මෙනෙහි කරමු. පවුලක් හැටියට වැටීම තවත් පිරිසක් වැටීමට හේතුවක් වෙනවා.
පවුලක් හැටියට අම්මා තාත්තා වැටීම තවත් සමාජයේ පවුල් කීපයක් වැටීමට හේතුවක් වෙනවා. ඇයි මම එහෙම කියන්නේ? අම්මා තාත්තා හැටියට ඔබේ යුතුයකම ඔබ හරියට අවබෝධ කරගත්තේ නැත්නම් ඔබෙන් වෙන සේවය කැපවීම ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වන දේ ඉටු වෙන්නේ නැතිකොට දරුවන් නොමග යනවා. දරුවන් නොමග යනවා. දරුවන් නොමග යෑම ඒ පවුලට පමණක් නෙවෙයි කිතුණු සංඝයේ වැඩිවීමට හේතුවක්. අපි පවුලක් තුල ඒ ආදරය බෙදාගෙන ජීවත් වෙන අපි තවත් පවුලක් සමග ස්වාමීන් වහන්සේගේ ප්‍රේමය බෙදා ගන්නා වූ කිතුණු ජනතාවක්. එනිසා අපි අනිත් අයගේ දුක වේදනාව කරදර හඳුනන කෙනෙක් වන්නට ඕන. මගේ ජීවිතයේ දුක වේදනා කුසගින්න පිපාසය මට දැනෙනවා වගේම තවත් කෙනෙකුගේ කුසගින්න පිපාසය මට දැනෙන්නට ඕන. මට දැනෙනවා නම් අම්මා තාත්තට දැනෙනවා නම් ඒ අම්මා තාත්තගේ රැකවරණය තුල ජීවත් වෙන දරුවන්ට දැනෙන්නට පටන් ගන්නවා. දරුවන්ට දැනෙන්නට පටන් ගන්නවා. දරුවන්ට දැනෙන්න පටන් ගන්නකොට සංඝයට දැනෙන්නට පටන් ගන්නවා. ඒ මන්ද හැම පවුලක්ම තමන්ගේ දුක වේදනාව අනිත් අයගේ දුක වේදනාව එක හා සමානයි කියලා දැනෙන්නට පටන් ගන්නකොට ඒ සහෝදර දයාව ඒ බැඳීම ක්‍රිස්තියානි සංඝය ලස්සන වෙනවා. අද ස්වාමීන් වහන්සේ හරි ලස්සනට කියනවා අනිත් අයගේ දුක වේදනාව අනිත් අය සාගින්නෙන් ඉන්නකොට ඒ දුක වේදනාව දැනෙන්නට ඕන. වස්ත්‍ර නැතුව ඉන්නකොට ඒ දුක වේදනාව දැනෙන්නට ඕන. රෝගාතුරව ඉන්නකොට ඒ දුක වේදනාව දැනෙන්නට පටන් ගන්න ඕන. හිරගෙදර ඉන්නකොට ඒ අයගේ දුක අපිට දැනෙන්නට පටන් ගන්නට ඕන. අන්න එහෙම පටන් ගන්නවා නම් ජීවමාන ස්වාමින් වහන්සේ අප සමගයි. ප්‍රේමාන්ත සහෝදර සහෝදරිනි, අපේ වැටීම තවත් පවුලක වැටීමක්. අන්නේ වැටීම ස්වාමින් වහන්සේගේ දහමින් පිට යෑම යක්ෂයා රැගෙන යනවා. ස්වාමින් වහන්සේ පරීක්ෂා කළා. ඔබ ඉරිදායේ සුවිශේෂයෙන් මෙනෙහි කරන්නට ඇති. ස්වාමින් වහන්සේ වැටුන්නේ නැහැ. පරීක්ෂාවට යට වුණේ නැහැ. පරීක්ෂාවෙන් ජයගත්තා. ඒ නිසා වැටීමක් නැහැ. ස්වාමින් වහන්සේට පරීක්ෂාවට මුහුණ දෙන්න සිද්ධ වුණා නම් අපිටත් එවැනි පරීක්ෂාවන් වලට මුහුණ දීමට සිද්ධ වෙන බව අමතක කරන්නට එපා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි, ඒ පරීක්ෂාව තුල අපි ජය ගන්නට ඕන. එහෙමනම් මම කොහොමද, අපි කොහොමද ඒ පරීක්ෂාව තුල ජය ගන්නේ?
ජීවමාන ස්වාමීන් වහන්සේ ලස්සනට කියනවා සහෝදර දයාව අනිත් අයගේ දුක වේදනාව අම්මා තාත්තා කෙනෙක් හැටියට පවුලෙන් ආරම්භ කරන්න ඔබට පුළුවන්කමක් ලැබෙනවා තවත් ස්වාමීන් වහන්සේව හඳුනා නැති හඳුනන ස්වාමීන් වහන්සේව දාලා ගිය පවුලක් නැවතත් ස්වාමීන් වහන්සේ වෙත යොමු කරන්නට ඔබේ ආදරය තුල ඔබේ කරුණාව තුල ඔබේ ලස්සන ජීවිතය තුල ඔබේ යාඥාව තුල ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි අපි යන්නේ වන්දනා ගමනක් මේ වන්දනා ගමන අපේ ජීවිතයෙන් බොහෝ අවස්ථාවලදී අමතක වෙනවා මෙන්න අවස්ථාව මේ චතාරිකය දින 40 මෙනෙහි කරන්න මම ස්වාමීන් වහන්සේව හඳුනගෙන මෙතන රැස් වෙලා ඉන්නවා වගේ තවත් පිරිසක් ස්වාමීන් වහන්සේ වෙත යොමු කරන්නට ඕන ස්වාමීන් වහන්සේ හඳුනන නමුත් දැන් අමතක කරලා ඈත් වෙලා ඉන්න අය මම ඒ අයව නැවත ස්වාමීන් වහන්සේ වෙත රැගෙන එන්නට ඕන ප්‍රසාද ස්නාපනය අමතක කරන්න එපා ඔබටත් ස්වාමීන් වහන්සේගේ දූත කාර්යය කරන්නට ඉදිරිපත් වන්නට තිබෙන බව අමතක කරන්නට එපා අනේක අමතක කළොත් මේ ස්වාමීන් වහන්සේගේ වචනය අපේ ජීවිතය තුළ ක්‍රියාවට නංවන්නට පුළුවන් කමක් නැහැ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි එනිසා විශේෂයෙන් අද දවස මෙනෙහි කරමු අපේ යහපත් පෞල් ජීවිතය තුළ අපේ යහපත් දරුවන් තුලින් තවත් පවුලකට ආලෝකය දෙන්නට ඔවුන් අසරණ වෙලා නොයෙකුත් ප්‍රශ්න වල හෙම්බත් වෙලා ඉන්න අයව දැකලා අහක බලාගෙන යන්නේ නැතුව ක්‍රිස්තුස් වහන්සේ අද කියන මේ පණිවිඩය මෙනෙහි කරන්න අපේ ක්‍රිස්තියානි මිනිස්සුන්ට මේ හොඳ හොඳ දේවල් ස්වාමීන් වහන්සේ උගන්වන දේවල් අමතක වෙලා යනවා ආත්මාර්ථකාමී ජීවිතයකට හේතුවක් වෙනවා තමන් ගැන විතරයි නැත්නම් තමන්ගේ පවුල ගැන විතරයි ඊට වඩා අනිත් අයගේ දුක ගැන තමන්ගේ හදවත් තුල කැකිරෙන්නේ ඇයි එහෙම අයට ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය මගේ පෙන්වීමට ඉඩක් නැහැ ස්වාමීන් වහන්සේ හලස්සන්ට කියනවා ඔබ ජීවමාන ස්වාමීන් වහන්සේට සාක්ෂි දරන්න පුළුවන් වන්නේ උන්වහන්සේ සැබෑ ලෙස අත්දකින්නට පුළුවන් වන්නේ මේ කුරුසිය දෙස බලන්න කොහොමද ජීවමාන කොහොමද අපේ ස්වාමීන් වහන්සේ මේ කුරුසිය තුල පෙන්වන්නේ ඉන්නේ කොහොමද දෑත විහිදුවා උන්වහන්සේට අයිති කරගන්නට කිසි දෙයක් නැහැ තමන්ගේ ජීවිතයක් අපි වෙනුවෙන් දෙනවා වස්ත්‍රයක් කඩලා කටුවටුනක් පලන්දලා ඇයි උන්වහන්සේට අයිති කරගන්නේද අපිට ලබා දෙන්නට අපිව ගලව ගන්නට අන්නේ ජීවමාන ස්වාමීන් වහන්සේ කියනවා ඔබ මාගේ ශ්‍රාවකයා නම් ඔබ මාගේ අනුගාමිකයා නම් ඔබ මාගේ කිතුණු ජනතාව නම්
ඔබත් මන් වගේ දැහැත විහිදුවා අනිත් අය වෙනුවෙන් ඉදිරිපත් වන්න. එනිසා අපි විශේෂයෙන්ම සුළු මොහොතක් අපි නිහඬව යාඥා කරලා සප්පසාද වහන්සේ තා සුළු මොහොතකින් මේ ස්ථානට වැඩම කරනවා. අපි උන්වහන්සේව අපගේ මුළු හදවතින් පිළිගන්නට සූදානම් වෙමු. ශුද්ධ ස්වාමීන් වහන්සේගේ ආශිර්වාද ලබා ගැනීමට අපි යාඥාවට සහභාගී වෙමු. උන්වහන්සේ ස්වර්ගයෙන් පූපෙවුන්ට දෙවා වදාළසේක. සෑම ප්‍රබෝධයක් මේ අඩංගු වී ඇත්තේ. අපි යාඥා කරමු. සන්දාතනික නිරාණන් වූ ජේසුස් සමිඳුනි ඔබ වහන්සේගේ රැළේ වැටලුවන් වන්නා වූ අප සෑම දෙනා ආදරයෙන් බාරගත් මැනව
වහන්සේගේම ශ්‍රී ශරීරයෙන් හා ශ්‍රී දුදරෙන් අප පෝෂණය කරන එකම නේරාණෝ වහන්සේමය. ඒසේ වූ අදුරලාප බොහෝ අවස්ථාවන් වලදී ඔබ වහන්සේගේ හඬ කම් නොදීම නිසා පාපයට වැටෙන්නෙමු. එහෙයින් ස්වාමිනී අපට සමාව දානය කර ඔබ වහන්සේගේ දාබ්‍ර සමාව තුල අප ආරක්ෂා කරගත මැනව. ආමේන්. විද්‍යාවේ මායාවන්ට අසුවී විශ්වාසය අඳුරු මඟ කරාගෙන යන අය උදෙසා යාඥා කරමු. මෙලොව මවා වදාළ දෙවි මහෝත්මයාණන්ගේ ධර්මයට අවනත වෙමින් දහමේ ඇදහිල්ල තුලට තව තවත් ජනතාව ලං කරගන්න ක්‍රියාද ස්ථිර ඇදහිල්ල තුල දේව සංරක්ෂණය ඉල්ලා යාඥා කරමු. ජීවිත සවිමත් වේ අම්පාසුදු නිරාදමයි ජීවිත මග පිළිපුන් කරලයි විශ්වාසයේ දියුණුව සලසයි විශ්වාසයේ දෙවි සමීනේ අප ආලේප කළා සුභවදනින් සිත සනසා ජීවිත එළිය කළා දිවි මඟ පහන් කළා ජීවිත නොමගදී අවකිරිතෙන් හිස උමතු වුණේ විශ්වාසයේ ශක්තිය ලැබුවේ ජීවිත ජයගන්නට සිතුනේ විශ්වාසයේ දෙවි සමීරේ අප ආලේප කළා සුභවදනින් සිත සනසා ජීවිත එළිය කළා දිවි මඟ පහන් කළා
දින දින අප සිත් දැවෙනු ඇතේ ප්‍රේමයේ ගුණදම් පිරිදිවේ ජීවිත ගරු කර රැක හැකිවේ විශ්වාසය දෙවි සමීරේ අප ආලේපකනා සුභවදනින් සිත සනසා ජීවිත එළිය කරලා දිවි මඟ පහන් කළා